ඇඳලා ඉවර ඇති මං හිතන්නේ. ඇඳලා ඉවර නැත්නම් මකන්නද? කවුරු හරි ඇඳලා ඉවර නැත්නම් කියන්නක් ගාලා. මකන්න හදන්නේ. ඊට පස්සේ දැන් මේකේ දැන් කලා එකයි තරංග එකයිනේ. මේකෙදි එක වටයකට තරංග එකයි හැදෙන්නේ. වට දෙකක් හැදුනොත් කැරකුණොත් තරංග දෙකක්. ඕක කොහොම හැදීගෙන යනවා දිගටම. ඊට පස්සේ අපි කරන්න හදන්නේ මේකට අනිත් පැත්තෙන් තවත් දඟරයක් සවි කරනවා. දඟර දෙකක් තියෙනවා. මේකටම අපි අනිත් පැත්තෙන් තව දඟරයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ පැත්තෙන් තවත් දඟරයක් හයි කරනවා. මොනෝම දඟර දෙකක්. මෙතෙන් තවත් දඟරයක් දාන මේ පැත්තට දානවා අපි ගැලනෝමීටරයක්. දැන් මොකද වෙන්නේ? දැන් වෙන්නේ මේ දඟර දෙකේම ධාරාව පේන්න වෙනවා. එහෙමනම් මේක කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙම ගත්තාට පස්සේ මෙතන අන්තර 360යි එක දඟරයක ධාරාව මෙන්න මෙහෙම වෙනවා. මේ වගේ එකක් හැදෙනවා. අනිත් පැත්තට යනකොට මොකද වෙන්නේ? අනිත් දඟරේ එකක ධනාර්ධ තරංගයක් වෙනකොට අනිත් එකේ ඍණාර්ධ තරංග මෙන්න මෙහෙම එකක්. ඔන්නම තරංග දෙකක් හැදෙනවා. මේක ඍණ අර්ධ තරංගය, මේක ධන අර්ධ තරංගය, මේක ඍණ අර්ධ තරංගය. දැන් අපි ගත්තොත් මේක A මේක B කියලා ගත්තොත් මෙන්න A දඟරේ හැදෙන තරංගය මෙන්න B දඟරේ හැදෙන තරංගය. එහෙනම් කලා දෙකක් මේකේ. මේකත් කලා A. මේක අපි කියනවා කලා A කලා B. ඒ කියන්නේ phase A phase B කියන දෙකක් තියෙනවා. දඟර දෙකක්. දඟර දෙකේම ගැලනෝමීටර් දෙකක්. දැන් මේ දඟර දෙකට බල්බ් දෙකක් දාලා තිබ්බනම් මොකද වෙන්නේ? මේ බල්බ් දෙක එකවර නිවනවාපත් වෙනවා. මේ විදිහට එකවර නිවනවාපත් වෙනවා. එකක් නිවනවාපත් වෙනවා. හැබැයි ධාරාව ගලන්නේ විරුද්ධ පැති වලට. දෙපැත්තේ තියෙන බල්බ් දෙකම නැත්තම් ගැලනෝමීටර් දෙකම වැඩ කරනවා. එකක් වමට යනකොට අනිත් එක දකුණට. මීටර් දෙකේ දෙපැත්තට තමයි වැඩ කරන්නේ. ධාරාව ගලන්නේ විරුද්ධ දිශාවන්ට. එතකොට අපි ගත්තොත් එම මේකේ මේ පැත්තට ධාරාව ගලනවා නම් මෙයාගේ ගලන්නේ අනිත් පැත්තට. විරුද්ධ පැත්තට. මේ විදිහට. ඒ අනුව අපි කියනවා මෙතනදී කලා දෙකයි තරංග දෙකයි. කලා දෙකයි තරංග දෙකයි. තරංග දෙකක් හැදෙනවා. එකවර කලා දෙකේ තමයි හැදෙන්නේ තරංග දෙක වෙන වෙනම. නමුත් එක කලාවක හැදෙන්නේ එක තරංගයයි. එක කලාවක එක තරංගයයි. එතකොට අපි ගත්තාම මේ දෙන්න වෙන වෙනම අපිට ගන්න බෑ. ওই විදිහට තරංග දෙකක් හැදෙනවා වෙන වෙනම එකවර. ඔව් මුදිබ්බම්. පැහැදිලි නේද? right. දැන් අඳ ගන්න ඕක ටක් ගාලා. තේරුම් නැත්නම් අහන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේක ගොඩක් සරලයි. කාට හරි ඕන කෙනෙකුට පුංචි සරල වුණාට කමක් නැහැ. තේරුම් නැත්නම් අහන්න මම පැහැදිලි කරන්නම්. කාට හරි තේරුම් නැත්නම් මේකේ සටහන මම දාන්නම් ගෲප් එකට මේකෙන් පස්සේ ඔයගොල්ලෝ සටහන දැන් ලියා ගන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඒකෙන්ද මම පින්තූරත් එක්කම සටහනක් දාන්නම්. ඒක බලලා සටහන ලියා ගන්න.
आजा मेरे को जरा कर लूंगा तू जरा बाहर बुक कर लो ना प्रेमी जी ने दिया है इतने दिखा दिखा හරි ඇඳලා ඉවරයි ඇති මං හිතනවා ඇඳලා ඉවරද මොනවා හරි ගැටලු තියෙනවද ගැටලු තියෙනවා නම් කියන්න හරි ඊට පස්සේ අපි කරන්න යන්නේ දැන් මේකේ කලා දෙකයිනේ තියෙන්නේ අපි තව කලාවක් වැඩි කරන්න හදන්නේ තෙකලා දැන් මේක දෙකලානේ දෙකලා නැත්නම් 2 page මේක 2 page අපි මේක තවත් කලාවක් වැඩි කරන්නයි යන්නේ දැන් කොහොමද කරන්නේ බලමුකෝ මේකට තුන් පැත්තට තියෙනවා දඟර තුනක් මේ දඟර තුනක් තියෙනකොට මේක අපි කොහොමද පිටවන්නේ එක චුම්බක එකයි තියෙන්නේ මෙන්න එක චුම්බකයයි මේ එක චුම්බකයක් තියෙද්දි මේ වගේ එක චුම්බකයක් තියෙනවා උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ මේකට දඟර තුනක් සවි කරනවා මේ පැත්තෙන් එක දඟරයක් මේ පැත්තෙන් තව දඟරයක් මේ පැත්තෙන් තවත් දඟරයක් මේ දඟර තුන සවි කරන්නේ අන්ත 121 පරතරයකින් තියෙන තමයි සවි කරන්නේ අපි මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙමයි අන්ත 121 පරතරයකින් තමයි මේ දඟර තුන සවි කරන්නේ මේ විදිහට ගත්තොත් මෙතන එක දඟරයක් මෙතන තව දඟරයක් අපිට ඕක අඳ ගන්න පුළුවන් පහසුවෙන් මේ ඊතල තුන දාගෙන පස්සේ මකල දාන්න පුළුවන් ඔයාලට එහෙම අඳිනකොට මෙන්න මෙහෙමයි ඉතලම මේක අපි මෙන්න මෙහෙම අන්ත 121කට අඳිනවා මේ බෙන්ච්මාර්ක් එක වගේ ඇඳලා මේකේ අපිට පුළුවන් මේ පැත්තට එක දඟරයක් මෙන්න එක දඟරයක් මෙතන එක දඟරයක් මේ පැත්තට තව දඟරයක් මේ පැත්තට තවත් දඟරයක් දඟර තුනක් දැන් මේ තුන් දෙනාට මැදින් අපි සවි කරනවා හරියට මැද චුම්බකයක් කරගෙන උත්තර ධ්‍රවයයි දක්ෂිණ ධ්‍රවයයි තියෙන චුම්බකේ කරගෙන මෙයාව භ්‍රමණය වෙනවා චුම්බකේ කරකිනවා දඟර ටික නිශ්චලයි මෙතනට ගැලනෝමීටරයක් මේකටත් ගැලනෝමීටරයක් මේකටත් ගැලනෝමීටරයක් දැන් මේ දඟර තුනේම ධාරාව ප්‍රේරණය වෙනවා හැබැයි ප්‍රේරණය වෙන්නේ අර කලින් එකේ වගේ නෙවෙයි යම් කිසි කෝණයකට අන්ත 120ක පරතරයකින් තමයි ධාරාව ප්‍රේරණය වෙන්නේ අපි දැන් මේක වගේ එකට කියන තෙකලා ජනකයක් කියලා 3 phase ජනකයක්. ඉතින් මේකේ කොහොමද වෙන්නේ? මේ ප්‍රේරණය වෙන ධාරාව අපි දඟර තුනේ වෙන වෙනම තියෙනවා. හැබැයි අපි මේවා එක ප්‍රස්ථාරයකට ගත යුතුයි. ඒක කොහොමද වෙන්නේ? මෙන්න මේ බලන්න. අපි ගත්තා මේක අන්තක 360ක් අපි ගමු මේක x මේක y අපි එළියෙන් ලියා ගමු. මේක x අපි ගමු u මේක v මේක w u v w කියලා අපි දාගමු මේ පේජ් තුන. එතකොට මේකේ එක පේජ් එකක් හැදෙනවා ආරම්භ වෙනවා කියලා අපි මෙතනින් මෙන්න මෙහෙම. මේ දඟලේ ළඟා වෙනකොට මෙහෙම පේජ් එකක් හැදෙනවා. එතකොට මේක අපි මේක එක පේජ් එකක් මෙන්න මේ එකක් හැදෙනවා. ඔය විදිහ එකක්. ඊට පස්සේ මේක අපි අන්තක මෙන්න මෙහෙම බෙදා ගන්න වෙනවා අපිට තුනක් වෙනවානේ. තව පේජ් එකක් මේ පැත්තෙන් එනවා. මෙන්න මෙහෙම. මේ විදිහට එකක් වෙනවා. තව එකක්
මෙතනින් එනවා. මේ වගේ. එක හරියට ආවෙන්නේ. මෙහෙම ගත්තම ඔන්න අන්තර 360ක දෙකක් හැදෙනවා. මේක 3කට බෙදෙනවා. එකක් මෙහෙම එකක් තව එකක් මෙහෙම එකක් ඔන්න මම මේක මේ ප්‍රස්තාරේ ඔන්න ඔය විදිහට හැදෙනවා. හරිය මේකක් මම දාන්නම්. ඉතින් මේකෙදි අපි ගත්තොත් මේක U V W ඔන්න ඔහම ප්‍රස්තාර තුනක් හැදෙනවා. මේ ප්‍රස්තාර තුන පුළුවන් මේ දගර තුනේ හැදෙන තුන ඔන්න ඔහම වෙන්නේ. අන්ත 120ක 20ක පරතරයකින් තමයි වෙන්නේ. මම ඕක දාන්නම් පින්තූරයක් ඉන්න පොඩ්ඩක් මේ ටික මම සේව් කරගෙන ඉවරලාම ඔයාලට දෙන්නම්. හරි. මෙන්න මේ වගේ මේ විදිහට තමයි ඔය ප්‍රස්තාරය හැදෙන්නේ. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේක නෙවෙයි ඉස්සෙල්ලා මේ ටික ඇඳ ගන්න. දැන් තේරුම් නැත්නම් අහන්න මේ උඩ තියෙන ටික විතරක් ඇඳ ගන්න. ප්‍රස්තාරය අඳින්න එපා. ඔය දඟර තුන ඇඳ ගන්න. මේක මම දෙන්නම් වෙනම. උඩ තියෙන ටික ඇඳ ගන්න. තෙකලා ජනකයක්. එතකොට මේකේ ලියා ගන්න කලා තුනයි. තෙකලා මේක 3 පේස් කලා තුනයි තරංග තුනයි 3 phase 3 waves කලා තුනයි තරංග තුනයි තෙකලා ජනකය තුනන වගේ දඟර තුනක් තියෙනවා. දඟර තුනට අපි ගැලනෝමීටර් 3ක් හරි කරොත් මේ ගැලනෝමීටර් 3 මාරුවෙන් මාරුවට වගේ ක්‍රියා කරනවා. අපි එකක් වැඩි වීගෙන යනකොට අනිත් එක අඩු වීගෙන යනවා. බල්බ් තුනක් සම්බන්ධ කරොත් බල්බ් තුන නිවනවපත් වෙනවා. අන්තික 120ක කෝණ වලින් තමයි වෙන්නේ. එතකොට අපි මේකේ ගත්තොත් U දඟරේට සම්බන්ධ බල්බ් එක උපරිමපත් වෙනකොට V සහ W කියන දෙක
භාගයටපත් වෙලා තියෙන්නේ. ආපහු u අඩු වේගෙන යනකොට v වැඩි වීගෙන යනවා. v අඩු වෙනකොට w අඩු වෙනවා. ඔය විදිහ මේ තුන්දෙනා මාරුවෙන් මාරුවට අංක 121 කෝණයකින් පිටවල තියෙන නිසා අපි කියනවා කලා දෙකක් අතර කලා කෝණය අංක 120යි කියලා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා. දඟර තුන පිටවල තියෙන්නේ අංක 121 කලා කෝණයකින්. right. ඕක ඇඳගත්තද දඟර තුන යටින් ලියන්නේ කලා තුනයි. තෙකලා ජනකයක තරංග මේකේ තුනක් හැදෙනවා. ඊට පස්සේ මේක ඇඳගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ අඳින්න මෙන්න මේ පින්තූරේ මේක හැදගන්න. මම ආපහු ඕනනම් ඔයගොල්ලෝ කියන්න මම ඕක දාන්නම්. මේ ප්‍රස්තාරය අඳින්න. මේ තියෙන්නේ ඔය කලා තුනට අදාළ කරන ප්‍රස්තාරය. කලා තුනක් UVW කියලා නම් කරලා තියෙනවා. මේ තියෙන්නේ කලා තුන හැදෙන විදිය. එකක් වැඩි වීගෙන යනකොට අනිත් එක අඩු වීගෙන යනවා. දැන් බලන්න ඕක උඩ අපි ඇන්දොත් එම ඔයගොල්ලන්ට පුළුවන් තේරුම් ගන්න. මෙන්න මේ විදිය බලන්න මේ U කියන එකන වැඩි වීගෙන යන විට U වැඩි වෙනකොට වෙනත් වර්ණයක් ගමු. W මොකද වෙන්නේ? W මෙන්න අඩු වෙනවා. W අඩු වීගෙන යනවා. ඔන්න අඩු වීගෙන මේ පැත්තට ආයෙ වැඩි වෙනවා. ඊට පස්සේ අනිත් එක බලන්න V මොකද වෙන්නේ? V මෙන්න මෙහෙ. එහෙමනම් මෙන්න මේ ලක්ෂය ගත්තොත් එමු. මේක කෙලින්. හොඳට බලන්න මේ කෙලින් ගත්තොත් U උපරිම වෙන විට මෙන්න W වැඩි වීගෙන යනවා ඍණ පැත්තට. V අඩු වීගෙන යනවා ඍණ සිට ධන දක්වා. පැහැදිලිනේ? ඔය විදිහ එකක් අඩු වීගෙන යනවා අනිත් එක වැඩි වෙනවා. ඔය තියෙන තරංග තුන තමයි ඔය තියෙන්නේ. රයිට් ඇඳගන්න. ඇඳගෙන නම් කරගන්න UEW කියලා කලා තුන සහ තරංග තුන වෙන වෙනම. ඕක තමයි අපි තෙකලා ජනකයක් කියලා කියන්නේ. හරිද ඇඳලා ඉවරද? ඇඳලා ඉවර නැත්තම් කියන්න මට. මේක අයින් කරන්න හදන්නේ. ඊට පස්සේ මේ දඟර තුන දැන් වෙන වෙනමනේ තියෙන්නේ. මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. තෙකලා ජනකයක් වුණාන් පස්සේ තෙකලා ජනකයක තියෙන්නේ අග්‍ර 4යි. මේකේ දැන් ඔක්කොම ගත්තට පස්සේ 6ක් තියෙනවා. පේනවනේ? දැන් අපි තේරුම් ගන්න ඕනේ පාරේ තියෙනවා මෙන්න මෙහෙම බලන්නකෝ මම ඇඳලා පෙන්නන්නම්. දැන් ওই පාරේ තියෙන ලයින් ගත්තට පස්සේ මෙන්න මේ වගේ එකක් ඊට පස්සේ ඔහම 4ක් තියෙන තැන් තියෙනවනේ. දෙකක් තියෙනවා. එතකොට අපි ගන්නේ නියුට්‍රල් එකයි පේස් එකයි නැත්නම් උදාසීන එකයි සජීවී එකයි. උඩින් තියෙන්නේ උදාසී සජීවී අග්‍රේ යට තියෙන උදාසීන අග්‍රේ. නමුත් සමහර තැන් වල 4ක් තියෙනවා. එතකොට කලා
තුනක් තියෙනවා L1 L2 L3 ඊට අමතරව තව තියෙනවා උදාසීන අග්‍රේ යටින් තියෙනවා. දැන් මෙහෙම ගත්තට පස්සේ වයර් 4යි තියෙන්නේ. තෙකලා පද්ධතියක තියෙන්නේ කම්බි 4යි. හැබැයි දැන් අපි මේ ඇදපු එකේ කම්බි කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. කම්බි 6ක් තියෙනවා. මෙහෙම 6ක් තියෙන්න බෑ. බලන්න අපි දැන් මේකේදී මේ පද්ධතියේ කම්බි 6ක් තියෙනවා. දඟර 3ක්නේ. මෙහෙම 6ක් තියෙන්න බෑ. මේ තුන් දෙනාම අපි එකට එකට සම්බන්ධ කරගන්න ඕනේ. මේ එකිනෙකට සම්බන්ධ කරන විට කොහොමද කරන්නේ කියලා අපි බලමු. මෙතනදී මේ තුන් දෙනාගේ අග්‍ර තුනක් එකිනෙකට සවි කරනවා. එතකොට කරන්නේ කොහොමද? මේක සම්බන්ධ කරන ක්‍රම දෙකක් තියෙනවා. ස්ටාර් ක්‍රමය සහ ඩෙල්ටා ක්‍රමය කියලා. මෙන්න මේ විදිහට. දැන් මේකෙදි මෙන්න මේ වගේ. මෙන්න අපි ගමු ඉස්සෙල්ලාම ස්ටාර් ක්‍රමය. මේ වගේ ගත්තම මෙන්න ස්ටාර් ක්‍රමය. ඔන්න ස්ටාර් ක්‍රමය. මේක අපි කියන තාරකා සම්බන්ධතාවය. තාරකා. තාරකා නැත්නම් ස්ටාර් කියලා කියනවා. ස්ටාර් කනෙක්ෂන් එක. ස්ටාර් කනෙක්ෂන් එක. මේකෙදී උදාසීන අග්‍රය මෙන්න මෙතනින් තියෙනවා. මේ තියෙන්නේ උදාසීන අග්‍රය. ඒතුළු මේ ටික අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම එළියට. නැත්තම් මේ ටික වෙන පැත්තක ලියන්නම් මම. ඒතුළු ඔයගලන්ට පැහැදිලි වෙන්න. මෙහෙම ගත්තම ඔන්න දැන් අපි හඳුන්වනවා මේක L1 L2 L3 කියලා හඳුන්වනවා. මේක N එක නිව්ටන් යටම තියෙන්නේ. ඕක තාරකා සම්බන්ධතාවය. ඩෙල්ටා කනෙක්ෂන් එක. sorry taru star connection නැත්නම් තාරකා සම්බන්ධය තාරකා සම්බන්ධය ස්ටාර් කනෙක්ෂන් එකක්. ඔන්න ඔය වගේ දුර මොකද වෙන්නේ? දඟර තුනේම ආරම්භක අග්‍ර ටික එකිනෙකට සවි කරා. මේ ආරම්භක අග්‍ර තුන එකිනෙකට අමුණපු තැන තමයි නිව්ටල් එක වෙන්නේ. ඒතුළු මේ දඟර තුන අපිට මේ විදිහෙම අඳින්න ඕනේ කියලා නියමයක් නැහැ. මේක තමයි ස්ටාර් කනෙක්ෂන් එක නැත්නම් තාරකා සම්බන්ධයක තියෙන සංකේතය මේ තරුව වගේ. නමුත් අපිට මේක මෙහෙමත් පුළුවන් ඕනනම් අඳින්න. මෙහෙම අඳින්නත් පුළුවන්. දඟර තුන මෙහෙම අඳිනවා. මෙහෙම ඇඳලා මේ තුන එකට එකතු කරනවා. මෙන්න නිව්ටල් එක. දැන් මෙතන මේක නිව්ටල් මෙන්න L1 L2 L3 ඔහොම අඳින්නත් පුළුවන්. මේකත් හරි මේකත් හරි. දෙකම ස්ටාර් කනෙක්ෂන්. එතකොට මේක තමයි සම්මත සංකේතය. මේ විදිහෙන්ද වැරදි නෑ ඒත් හරි. අපි විභාගකට වුණත් මෙහෙම අඳින්නත් පුළුවන්. ආරම්භක අග්‍ර තුන එකට එකතු කරනවා. අවසාන අග්‍ර ටික එළියට ගන්නවා. ඉතින් මේ වගේ තමයි කරන්ට් එක එළියට එන්නේ. දැන් L1 L2 L3 කියන්නේ පේජ් 3යි. එතකොට සම්බන්ධ කරාම ඔය ස්ටාර් කනෙක්ෂන් එක. ඊට පස්සේ අපි මේකේ තව එකක් තියෙනවා ඩෙල්ටා කනෙක්ෂන් එක. ඒක අපි මේකෙන් පස්සේ අඳගම් බෝඩ් එක ඉදමන්දි ඔයාලා මේ ටික සටහන් කරගන්න. ඊට පස්සේ මම අනිත් එක අඳින්නම්. පෙනින් අඳ ගන්න ස්ටාර් කනෙක්ෂන් එක නැත්නම් තාරකා සම්බන්ධය. තෙකලා ජනකයක තාරකා සම්බන්ධය. දැන් මොකද උනේ? අග්‍ර 6න් 3ක් එකතු කළා. 3ක් එකතු කළා. මේ එකතු කරපු තැන තමයි උදාසීන අග්‍රය. එළියට තියෙන ටික සජීවී අග්‍ර 3. ওই ටික තමයි පාරේ එන්නේ මෙන්න මේ අග්‍ර ටික. වයර් 4ක් එන්නේ ඔයාලා ගෙවල් ළඟ බලන්න පාරේ වයර් 4ක් තියෙනවා. ඒ වයර් 4 තමයි ඔය තියෙන්නේ උඩින් තියෙන්නේ L1 L2 L3 අග්‍ර ටික. යට තියෙන උදාසීන අග්‍රය.
ඇඳලා ඉවරද? ඉවර නැත්තම් කියන්න. ඇඳලා ඉවර නැත්තම් මම ආපහු තව ටිකක් දාන්නම්. දැන් මම මේක වෙනස් කරන්න හදන මකන්න හදන්නේ. කවුරු හරි ඇඳලා ඉවර නැත්තම් මැසේජ් එකක් දාන්න. හරි. ඉවරයි මම හිතන්නේ හැමෝම. මේක මකලා අපි ඊට පස්සේ අඳින්න යන්නේ ඩෙල්ටා කනෙක්ෂන් එක. මේක ඔන්න වැකුවා. හරි. දැන් අපි අඳින්න යන්නේ ඩෙල්ටා කනෙක්ෂන් එක ක්‍රම දෙකක් භාවිතා කරනවා. තෙකලා ජනකවල උඩින් ලියා ගන්න. දැන් මේකටත් උඩින් ලියා ගන්න. තෙකලා ජනකවල දඟර කලා තුන සම්බන්ධ කිරීමේදී තෙකලා ජනකවල කලා තුන සම්බන්ධ කිරීමේදී තෙකලා ජනකවල කලා තුන සම්බන්ධ කිරීමේදී ක්‍රම දෙකක් යොදා ගනි. ක්‍රම දෙකක් යොදා ගනි. තෙකලා ජනකවල කලා තුන සම්බන්ධ කිරීමේදී ක්‍රම දෙකක් යොදා ගනි. එක ස්ටාර් කනෙක්ෂන් නැත්නම් තාරකා සම්බන්ධය. තාරකා සම්බන්ධය. අනිත් එක දැල් සම්බන්ධය. ඩෙල්ටා කනෙක්ෂන්. දැල් සම්බන්ධය. නැත්නම් අපි කියනවා ඩෙල්ටා කනෙක්ෂන් කියලා. ඩෙල්ටා. ඩෙල්ටා කනෙක්ෂන්. ඩෙල්ටා කනෙක්ෂන්. දැන් ඩෙල්ටා කනෙක්ෂන් එක අඳින්න යන්නේ මෙන්න මෙහෙමයි. ඩෙල්ටා කනෙක්ෂන් එක අඳිනකොට අපි මේ විදිහට තමයි අඳින්නේ. මෙන්න මෙහෙමයි. මේකේදී විශේෂත්වය තමයි මේකේ නැහැ උදාසීන අග්‍රයක් නැහැ. L1 L2 L3 සජීවී අග්‍ර තුනක් විතරයි තියෙන්නේ. උදාසීන අග්‍රයක් නැහැ. මේක තමයි විශේෂත්වය. මේකේ ඒකට මේ සම්බන්ධ කරනකොට අපිට අර විදිහට කරන්නත් පුළුවන්. දැන් මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. දඟර තුන මෙහෙම තියලා මේ විදිහට යනවා. මේක කොහොමද සම්බන්ධ කරන්නේ? හරි. ඔය ටික ඇඳ ගන්නකො මම මේ පෑනේ තීන්ත ඉවර වෙලා පෑනක් අරගෙන ඉන්න ටක් ගාලා ඇඳ ගන්න එතකන්. අද මගේ නිල් පාට පෑන් නැහැ නේ මෙතනදී. නිල් පාට මාකර් එක දැක්කද? නිල් පාට මාකර් එක මාකර් නෑ නේ මගේ. සතු පාට එක පැහැදිලි නෑ මම කරේ.
හරි. දැන් ආපස්සට අපි මෙන්න මේකේ මේ දගර තුන නම් කරනවා මම ABC කියලා. මේක A B C. දගර තුන ABC කියලා නම් කරාන් පස්සේ මේකත් අපි නම් කරගමු ABC කියලා. මේක A B C. එතකොට මේක A1 B1 C1 ආරම්භක අග්‍ර. එහෙම නැත්නම් E1 E2 E3 කියලා දාන්න පුළුවන් ending 1 beginning B1 B2 B3 ආරම්භය මේක අවසානයේ ending E කියලා දාන්න පුළුවන් E1 E2 E3 කියලා දාන්න පුළුවන් ABC කියලා දැම්මම A1 A2 A1 B1 C1 කියලා දාන්න. ඒ වගේම මේක A2 B2 C2 මොනවද දැම්මේ. දැන් මේකේ සම්බන්ධ කරන පිළිවෙලක් තියෙනවා. මේ සම්බන්ධ කරන විදිහ මෙන්න මෙහෙම තමයි සම්බන්ධ කරන්නේ. අපි box එකක් ගත්තොත් එන terminal box එක මේකේ තියෙන්නේ A1 B2 B1 C2 C1 A2 මෙන්න පිළිවෙල තමයි තියෙන්නේ. C1 A2 මෙන්න මේ පිළිවෙල තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. A1 B2 B1 C2 මොන දෙකකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ දෙකකට සම්බන්ධ වෙනවා. මේ දෙකකට සම්බන්ධ වෙනවා. එහෙමනම් අපි ගත්තාන් පස්සේ මේක A1 මෙන්න B2 B1 C2 C1 A2 කොහොම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේකත් අපි ඔය විදිහට සම්බන්ධ කරමු. කොහොමද වෙන්නේ? මෙන්න A1 කොහාටද යන්නේ B2 වලට. මෙන්න B2 B1 යනවා කොතනද? C2 වලට. ඔන්න C2 ටිකක් දුරින් අදින්න වෙන්නේ. C1 A2 වලට මෙතන. දැන් මෙන්න L1 L2 L3 එළියට ආවා. පැහැදිලි. ඔය ක්‍රම දෙකටම අපිට මේක ඩෙල්ටා කනෙක්ෂන් එක. ඩෙල්ටා කනෙක්ෂන් එක සම්බන්ධ වෙන විදිය. දියා ගන්න තාක්කා. පැහැදිලි නැත්නම් මැසේජ් එකක් දාන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න තේරුන්නේ නැත්නම් දැන් ඔයගොල්ලෝ නිහඬව ඉන්න එපා. තේරුන්නේ නැත්නම් අහන්න මගේ. එතකොට තෙකලා ජනකයක දගර ආකාර දෙකකට සම්බන්ධ කරන ස්ටාර් කනෙක්ෂන් එකයි ඩෙල්ටා කනෙක්ෂන් එකයි තරු සම්බන්ධයයි ජල සම්බන්ධයයි. තරු සම්බන්ධයේදී A1 B1 T1 නැත්නම් අග්‍ර තුනක් ආරම්භක අග්‍ර තුන එකට සම්බන්ධ කරනවා. අවසාන අග්‍ර තුනෙන් එළියට ගන්නවා. අර අග්‍ර තුන එකට සම්බන්ධ කරපු තැන තමයි උදාසීන අග්‍රය. මේකදී ඩෙල්ටා කනෙක්ෂන් එකේදී A දගරේ ආරම්භක අග්‍රයත් B දගරේ අවසාන අග්‍රයත්. B දගරේ ආරම්භක අග්‍රයත් A දගරේ C දගරේ අවසාන අග්‍රයත්. A දගරේ අවසාන අග්‍රයත් C දගරේ ආරම්භක අග්‍රයත් එකිනෙකට සවි කරනවා. උදාසීන එකක් නෑ මේකෙදී. ෆේස් තුනක් විතරයි තියෙන්නේ මේ සම්බන්ධයේදී. මේවා විදුලි ජනකවල තමයි මේ සවි කරන්නේ. right. දැන් අපි ඇඳගෙන ඉවරයි මම හිතන්නේ නේ. දැන් බලමු අපි විදුලි ජනකයක මේ දගර තුන සම්බන්ධ කරලා තිබ්බන් පස්සේ කොයි විදිහද පෙන්눔 කරන්නේ කියලා. මම පෙන්වන්නම් පින්තූර ටිකක්. විදුලි ජනකවල මේ තියෙන එතකොට අපි ඔයගත්ත ස්ටාර් කනෙක්ෂන් එක නැත්නම් තාරකා සම්බන්ධය. මෙන්න මෙහෙම 120 පරතරයකින් තමයි පිටවල තියෙන්නේ. අපි මේක
මෙන්න මේම තමයි ඔය දඟර තුන හවි කරාම තියෙන්නේ. මේ තියෙන්නේ. ඒකට දැන් ඕගොල්ලන්ට මේක දිහා බැලුවම කියන්න පුළුවන් මේ දඟර කම්බි දෙක ඇවිල්ලා තියෙනවා. අග්‍ර තුනයි තියෙන්නේ. මේකේ තියෙන්නේ මොකද්ද? ස්ටාර් කනෙක්ෂන් එකක්. මේක ඇතුළත තමයි අර චුම්බකය භ්‍රමණය වෙන්නේ. ඒකට මේක අපි ගත්තම තවදුරටත් මම තවත් පින්තූරයක් පෙන්වන්නම්. මේ තියෙන්නේ තවත් එකක්. මේ කෝර් එක නැත්නම් දඟර ඔතල තියෙන්නේ මෙන්න මේකේ. එක දඟර තුන වෙන වෙනම නෙවෙයි ඔතල තියෙන්නේ වටේට ඔතල තියෙන්නේ යම් කිසි රටාවකට. ඒකට මේ තියෙන්නේ අග්‍ර ටික. අග්‍ර දෙක ඇවිල්ලා තියෙන්නේ මේක ස්ටාර් කනෙක්ෂන් ඩෙල්ටා කනෙක්ෂන් එකක් තියෙන්නේ මේකෙත්. දෙක ඇවිල්ලා තියෙනවානේ. මේ තියෙන්නේ. ඔය වගේම අපි එතකොට මේක ඇතුළත මෙන්න බලනවා අපි බලමු මේක තව එකක් මේක දිහා බලන්නකෝ අග්‍ර හතරක් තියෙනවා මේක මොකද්ද ස්ටාර් කනෙක්ෂන් එකක් මෙතන පේනවා ඔයගොල්ලන්ට අග්‍ර තුනක් තියෙනවා එකක අග්‍ර තුනක් තියෙනවා පේනවනේ මෙතන අග්‍ර තුනක් ඇවිල්ලා මේ ස්ටාර් කනෙක්ෂන් මේක එකයි තියෙන්නේ මේක සජීවී අග්‍ර ටික තමයි මේ පැත්තට තියෙන්නේ මේක විතරක් අග්‍ර තුනක් තියෙනවා ස්ටාර් කනෙක්ෂන් එක සම්බන්ධ වෙන තැන. ඕකේ ස්ටාර් කනෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ওই විදිහේ එකිනෙකට වෙනස් වෙනවා. දැන් මේක තුල භ්‍රමණය වෙනවා චුම්බකයක්. චන්දන හරි. එතකොට මේකේ ওই විදිහට දඟර ඔතල තියෙන්නේ මේකට අපි කියනවා ස්ථායුතය කියලා. දඟර ඔතල තියෙන ස්ථායුතය නැත්තම් මේක නිශ්චලව තියෙන එකන. ඒ නිසා ස්ථායුතය කියලා කියනවා. ඔය තියෙන්නේ දඟර ඩෙල්ටා කනෙක්ෂන් එකක්. එක දඟරවල එක විදිහට මේකේ තියෙන්නේ ඩෙල්ටා කනෙක්ෂන් එකක්. ස්ථායුතයක නිශ්චලව තියෙන එකන. ඒතුර මේක ඇතුළත චුම්බකය තමයි භ්‍රමණය වෙන්නේ. පැහැදිලිනේ? රයිට්. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ඔය ටිකේ. ආයෙත් දැන් ඊළඟ ටිකට උනා යන්න ආද ඊළඟ පාඩමට. ඊට පස්සේ දැන් අපි මේකේ චුම්බකය ද්‍රව දෙකයිනේ තිබුණේ. එහෙනම් මේ චුම්බකය භ්‍රමණය එක වටයක් භ්‍රමණය වෙන විට චුම්බකය එක වටයක් භ්‍රමණය වෙන විට එක දඟරයක එක තරංගයයි හැදෙන්නේ. චුම්බකය එක් වටයක් භ්‍රමණය වෙනකොට එක දඟරයක එක තරංගයයි හැදෙන්නේ. චුම්බකයේ වට දෙකක් භ්‍රමණය වුණොත් තරංග දෙකක් හැදෙනවා. මේකේ තරංග සංඛ්‍යාව එක වටයක් භ්‍රමණය වෙනකොට හැදෙන සංඛ්‍යාතය නැත්නම් තරංග ප්‍රමාණය වෙනස් කරගන්න උපක්‍රමයක් යොදන්න යන්නේ දැන් කරන්න හදන්නේ මේකේ ඊට වඩා ටිකක් වෙනස් විදිහේ වැඩක් කරන්න යන්නේ. බලමු දැන් මම මේකේ බෝඩ් එකේ අඳින්න ඕනේ නැහැ. මම තියනවා මේකේ අරගෙන මම ඔයගොල්ලන්ට ඒ ටික දාන්නම්. එතකොට පුළුවන්. දැන් ද්‍රව ගණන වෙනස් කරන්න යන්නේ. ද්‍රව ගාන වෙනස් කරන්න යන්නේ. මෙන්න මේක අපි ජනකයක දැන් මොකද්ද කරලා තියෙන්නේ මේ බලන්න. මෙන්න මේක දිහා බලන්නකො හොඳට. මොකද්ද කරලා තියෙන්නේ? ද්‍රව හතරක් කරලා. ඉස්සලාම තිබුණේ ද්‍රව එකයිනේ. ඉස්සලාම තිබුණේ ද්‍රව එකයි. ද්‍රව එකක් තිබුණා.
මේ විදිහ එකක්නේ ඉස්සලම් තිබුණේ. එක ද්‍රවයයි. ද්‍රවය එකයි තිබුණේ. ද්‍රවය එකයි තරංග එකයි. ඔය තියෙන්නේ. ඊට පස්සේ දැන් මොකද්ද කරන්නේ? අපි දඟර මෙහෙම වැඩි කරා. දඟර දෙකක් තිබ්බා. දඟර තුනක් තිබ්බා. ඊට පස්සේ දැන් කරන්න හදන්නේ අපි ද්‍රව ගණන වැඩි කරන්න යන්නේ. මෙන්න ද්‍රව ගාන වැඩි කරා. මොකද කරේ? ද්‍රව හතරක් කරා. එකම චුම්බකයේ ද්‍රව හතරක් තියෙන චුම්බකයක් හැදුවා. දෙක මේක එක චුම්බකයක්. මේ චුම්බක දෙකක් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? චුම්බක බල රේඛා බලන්නකො හැදිලා තියෙන විදිය. චුම්බක බල රේඛා විහිදෙනවා එක දිශාවකට. මෙන්න මෙහෙමයි. මේකේ උත්තර ද්‍රවයනේ. උත්තර ද්‍රවයේ සිට මෙන්න මෙහෙම උත්තර ද්‍රවයේ සිට චුම්බක බල රේඛා මේ පැත්තට විහිදෙනවා. මෙහෙම විහිදෙනවා. ඔන්න දක්ෂිණ ද්‍රවයට. ඒ වගේම මේ උත්තර ද්‍රවයේ සිට මේ දක්ෂිණ ද්‍රවයට. ඒ වගේම මේ උත්තර ද්‍රවයේ සිට මේ පැත්තට. උත්තර ද්‍රව දෙකයි දක්ෂිණ ද්‍රව දෙකයි. ඒ වගේම මේ පැත්තට. මේක නිකන් හරියට වතුර මලක් වගේ බලන්නකෝ. ඔන්න බල රේඛා. ওই විදිහේ දැන් මොකද වෙන්නේ? ද්‍රව දෙකක් තියෙනවා. ඒ කියන්නේ එහෙමනම් චුම්බකය එක වටයක් භ්‍රමණය වෙනකොට ඒ දඟරේ තුල දෙවතාවක් ධාරාව ප්‍රේරණය වෙනවා. මොකද හේතුව ද්‍රව දෙකක් තියෙනවනේ. ද්‍රව යුගල දෙකක්. එහෙනම් යුගල දෙකක් තියෙනකොට තරංග දෙකක් හැදෙනවා. එහෙමනම් අන්තක 100 360ක් තුලදී මෙන්න මේ වගේ එකක් හැදෙනවා. බලන්න. මෙන්න පළවෙනි එකක්. එක තරංගයක් මෙන්න තව තරංගයක්. තරංග දෙකක්. එක වටයක් තුලදී තරංග දෙකක් හැදෙනවා. එහෙමනම් මේකෙදී තරංග දෙකයි කලා එකයි. කලා එකයි තරංග දෙකක් හැදෙනවා. පැහැදිලි? ඇඳ ගන්නටක් ගාලා. චුම්බක දෙකක් ඇඳ ගන්න. දැන් ওই චුම්බක දෙක ඔය හත්තක් වගේ හැඩයට මෙතන අඳින්න ඕනේ නැහැ. ඕක නිකන් ඉරි කෑලි දෙකක් ගහලා ඊතල දෙකක් දාගත්තත් ඇති ඕගොල්ල. මෙන්න මෙහෙමත් පුළුවන් ඔයාලට ඕක අඳින්න. මේ විදිහට මම යට අඳින්නම්. මෙන්න මෙහෙම ඇඳ හැකි චුම්බක දෙක. ওই විදිහට. ඔන්න ඔහම අඳින්න. ඊතල දෙකක් දාලා නිකන් ඇඳ ගන්න. උතුර දකුණ. මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඔන්න එක ද්‍රවයක් මේ රතු පාටි ඇඳෙ මම මේ විදිහට ඇඳ ගන්න. ඊතල දෙකක් දාලා ඇඳගත්තම හරි උතුරු දෙක තියෙන්නේ දෙපැත්ත උඩ යට. දකුණු දෙක දෙපැත්තේ. උත්තර ද්‍රව දෙකයි දක්ෂිණ ද්‍රව දෙකයි. එහෙනම් එක වටයක් චුම්බකයේ භ්‍රමණය වෙනකොට තරංග දෙකක් හැදෙනවා. එහෙමනම් අපි මතක තියාගන්න ඕන ජනකයක සංඛ්‍යාතය වැඩි කරන්න කළ හැකි උපක්‍රම මොනවද කියලා මම මේ පාඩම අවසානයේ අහනවා. ඉතින් මතක තියෙන්න ඕන. දැන් මේ ජනකය එක වටයක් භ්‍රමණය වෙනකොට තරංග සංඛ්‍යාතය හර්ට්ස් දෙකයි. කලින් තිබුණ ජනකය එක වටයක් කරගෙනකොට තරංගයේ හර්ට්ස් එකයි. සංඛ්‍යාතය හර්ට්ස් එකයිනේ. දැන් මේකේ දෙකක් හැදෙනවා. එහෙනම් මේක වට 25ක් කරගෙනකොට සංඛ්‍යාතය හර්ට්ස් 50ක්. තප්පරයකට වට 25ක් කරකුණොත් හර්ට්ස් 50ක්. ඇඳලා ඉවරද? අඳින්න ඉක්මනින්. දැන් මේ ටික මම ඔය පින්තූර ටික ඔන්න එවනවා ඔක්කොටම WhatsApp වලට. හරි මේකෙන් නෙවෙයි මම එවන්නම් ෆෝන් එකෙන්. දැන් මේක ගත්තොත් ඔයගොල්ලන්ට බාධා වෙනවනේ. ඇඳ ගන්නවක. WhatsApp group එකට දාන්නම්. ඇඳ කොපි කරගන්න.
ඔන්න WhatsApp group එකට එව්වා කාට හරි WhatsApp වල නැති කෙනෙක් ඉන්නවද? ඔක්කොම ඉන්නවනේ නේ. ඔය ටික එව්වා WhatsApp group එකට. ඔන්න මේකේ chat එකටත් දාන්නම්. මේකෙන් ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට. chat කොහෙද තියෙන chat? ඔක්කොම එකවර වන්න බැරිද? හරි. ඔන්න ඒව chat එකෙන් ගන්න. හඳලා ඉවර නේද? right. ඊට පස්සේ අපි බලමු මොකද්ද කරන්න කියලා. දැන් මේකෙන් පස්සේ මොකද වෙන්නේ? චුම්බකය මෙන්න මේ වගේ චුම්බකයක් තිබ්බා. බලන්න මේ චුම්බකය විශාල චුම්බකයක්. දැන් මේකේ මේ ද්‍රව ටික මේකේ ලියවලා නැහැ, පේන්නේ නැහැ ඕගොල්ලන්ට. මේකේ මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ ඊතල දෙක තියෙන තැන ගත්තොත් මෙතන north, උතන north, මේක south. north උතන south. ආපහු මේක north, මේක මෙතන south, මේක north, මේක south. north south මාරුවට තමයි හැදෙන්නේ. north south ඔය විදිහට. දැන් මේකේ චුම්බක බල රේඛා යනවා කොහොමද? මෙන්න මෙහෙම ඉඳලා මේ north pole එකේ සිට මේ විදිහට යනවා. මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා. ඔන්න ඔහම යනවා. ඊට පස්සේ මේ north pole එකේ සිට මේ පැත්තට යනවා. මේකේ සිට මේ පැත්තට යනවා. ඔන්න ඔහොම. මේ north pole එකේ සිට මේ පැත්තට. මේකේ සිට මේ පැත්තට. සෑම north pole එකකම බල රේඛා south pole එකට යනවා. දැන් හරියට නිකන් වතුර මලක් වගේ බලන්නකෝ. විශාල චුම්බකයක්. ප්‍රබල චුම්බකයක්. දැන් මේ චුම්බකය මගින් මේක කරකවන කොහෙද අර දගරේ අතර. දැන් මොකද වෙන්නේ? දැන් බලන්න තරංග කීයක් හැදෙනවද කියන්නේ?
ද්‍රව තියෙනවා ඔක්කොම ගත්තොත් එimhe යුගල කීයක්ද 8ක්. ද්‍රව යුගල තියෙනවා 1යි 2යි 3යි 4යි. යුගල 4ක්. ද්‍රව යුගල 4ක්නේ. ද්‍රව 8ක්. එහෙමනම් එක යුගලයකට එක තරංගයේ ගානේ. එහෙනම් මේ චුම්බකය භ්‍රමණය කළොත් එක වටයක් තුලදී තරංග 4ක් හැදෙනවා. එහෙමනම් තරංග 50ක් හදා ගන්න ඕන මේ කරකවන්න ඕනන්නේ වට 12මාරයි. පැහැදිලි? රයිට්. ඇඳ ගන්න ඉක්මනින්. චුම්බකය ඇඳ ගන්න. ඊට පස්සේ මම මේකට එන තරංගය දෙන්නම්. මේක ඇඳලා ඉවරුනම ඉක්මනින් ඇඳ ගන්න ওই ටික. කාට හරි පැහැදිලි නැත්නම් ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ඕන කෙනෙක් දැන් ඔය අඳුරන්න ඕනේ නැහැ. සමහර අය ඉන්නවා මෙතන අඳුරන්නේ නැති අය ඉන්නවා. මම අඳුරන අය ඉන්නවා. දන්නේ නැති උනාට කමක් නැහැ. ඔයාලට තේරෙන්නේ නැත්නම් අහන්න. දැන් සමහර දුර පළාත් වල අයත් ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක්. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැහැ ඕන කෙනෙකුට අහන්න පුළුවන්. හරි ඇඳලා ඉවරයි අද මම හිතනවා. ඊට පස්සේ මම දැන් මේ ඇඳපු ටික මේ ඊතාල ටික මකනවා. දාගන්න නෝත් පෝල් එකේ ඉතින් සවුත් පෝල් උත්තර ධ්‍රවයේ ඉතින් දක්ෂිණ ධ්‍රවයට යන්නේ. දඟරයක් තියෙනවා ඉතින් එක දඟරයක්. ඊට පස්සේ මෙන්න තරංගය ඒකට අදාළ. තරංගේ බලන්නකෝ. මේ එක වටයක් භ්‍රමණය වෙනකොට. දඟරය චුම්බක එක වටයක් භ්‍රමණය වෙනකොට තරංග හැදෙනවා කීයක්ද? 1යි 2යි 3යි 4ක්. තරංග 4ක් වෙනවා. ලියා ගන්න යටින් ලියා ගන්න ඕක ඇඳලා. කලා 1යි තරංග 4යි. එක වටයකදී තරංග 4යි. එහෙමනම් අපිට දැන් තේරෙනවා ජනකයක සංඛ්‍යාතය වැඩි කර ගැනීම සඳහා වර්ධනය කර ගැනීම සඳහා කළ යුතු උපක්‍රම එකක් තමයි චුම්බකයේ ද්‍රව ගණන වැඩි කිරීම. ජනකයක විදුලි ජනකයක සංඛ්‍යාතය වැඩි කර ගැනීම සඳහා කළ හැකි එක උපක්‍රමයක් තමයි චුම්බකයේ ද්‍රව ගණන ඉහළ නැංවීම. තව එකක් තියෙනවා ක්‍රමයක්. සංඛ්‍යාතය වැඩි කර ගැනීම සඳහා කළ හැකි උපක්‍රමයක්. කියන්නේ මේ කලින් එක මොකද්ද තරංග කලා එකයි තරංග 4යිනේ. ඔව් කලා එකයි තරංග 4යි. මේ තියෙන දේ තමයි කිව්වේ බලන්න. මේ තියෙන එක වටයකදී තරංග 4ක් හැදෙනවා. මේ තියෙන තරංග 4 වෙනවා වෙන් කරන්න මෙතනින් ඕගොල්ලන් බලන්න. මෙන්න පළවෙනි තරංගය මෙතනින් 1යි 2යි 3යි 4යි. තරංග 4යි. මේ එක වටයක් තුල අන්තක 360ක් පේනවනේ. මෙතනදී අන්තක 360යි භ්‍රමණය වෙන්නේ අන්තක 360ක් නේ. මෙතන බිඳුවේ සිට ඔන්න අන්තක 360යි. අන්තක 360ට තරංග 4ක් හැදෙනවා. කොහොමද මේ තරංග 4ක් හැදෙන්නේ? තරංග 4ක් හැදෙන්නේ අර චුම්බකයේ තියෙනවා ද්‍රව යුගල 4ක්. එක යුගලයකට එක තරංගයේ බැඳීම. එක යුගලයකට එක තරංගයේ බැඳීම හැදෙනවා මේකේ. එහෙමනම් කලා 1යි තරංග 4යි. දැන් අපිට පැහැදිලි විදුලි ජනකයක සංඛ්‍යාතය වැඩි කර ගැනීම සඳහා යෙදිය හැකි උපක්‍රම එකක් තමයි චුම්බකයේ ද්‍රව ගණන වැඩි කිරීම. ද්‍රව ගණන වෙනස් කිරීම. ඔය එක උපක්‍රමයක්. තව උපක්‍රමයක් තියෙනවා. තේරුණායි කියන්න බලන්න මට නැත්නම් මැසේජ් එකක් දාන්න. මොකද්ද කළ හැක්කේ?
සංඛ්‍යාතය වැඩි කර ගැනීම සඳහා කළ හැකි තවත් උපක්‍රමයක්. දැන් විභාගයට අහනවා MCQ වලට අහනවා. එතකොට ද්‍රව ගණන ඕ කියන්නේ. දඟර තව දඟරයක් දාන්න. තව දඟරයක් දැම්මොත් සංඛ්‍යාතය වැඩි වෙනවද? අපි මුලින්ම ඉගෙන ගත්තා පාඩමේ මුලින් ඉඳලම හිටියා නේද? දඟර ගාන වැඩි කරොත් මොකද වෙන්නේ? කලා ගානයි වැඩි වෙන්නේ. බල්බ් ගාන වැඩි කරගන්න පුළුවන් අපිට. හතරක් සාමාන්‍ය දාන්නේ උපරිම තුනක් තමයි දාන්නේ ජාත්‍යන්තර සම්මත වලට අනුව. එතකොට දඟර 3යි දාන්න පුළුවන් උපරිම. ඒක තමයි තෙකලා කියලා කියන්නේ. අපි තෙකලා තියෙනවා හැබැයි පෝ කලා නෑනේ. ත්‍රි කලා විතරයි තියෙන්නේ. 5 කලාත් නෑ. එකලා තියෙනවා ඊට පස්සේ තෙකලා තියෙනවා. දෙකලා පාවිච්චි කරන්නේත් නෑ. සිංගල් පේස්, 3 පේස්. 2 පේස් නෑ, 4 පේස් නෑ, 5 පේස් නෑ එහෙම නෑ. උපරිම 3 පේස් විතරයි තියෙන්නේ. එතකොට තවත් දඟරයක් දැම්මොත් මොකද වෙන්නේ? තවත් පේස් එකක් වැඩි වෙනවා. නැත්නම් කලාවක් වැඩි වෙනවා. කලාවක් කියලා කියන්නේ මේ දඟරේට. එහෙනම් මේක මෙන්න කලාව. එක කලාවක්නේ. මේ එක කලාවක්. පේනවා අපිට? මේක තමයි එක කලාවක්. ඔය කලාව කියලා කියන්නේ අපි මෙන්න මේ දඟරේටනේ. මේක කලාවක්. එහෙනම් මේ කලාවට අදාළව නෙවෙයි මේ තරංග හැදිලා තියෙන්නේ දඟරයට අදාළව. චුම්බකයට අදාළව. දඟරේ වට ගණන වැඩි කරනවා. දඟරේ වට ගාන වැඩි කිරීමෙන් කලා ගාන මේ තරංග ගාන වැඩි වෙයිද? එක වටයකදී හැදෙන සංඛ්‍යාතය වෙනස් කරගන්න බැහැ නේද? වට ගාන වැඩි කරොත් මේ තරංගයේ උස වැඩි වෙනවා. නේද? අපි මේකේ උතල තියෙන වට ගාන වැඩි කරොත් මොකද වෙන්නේ? වට ගාන වැඩි කරොත් මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මේ තරංගය මෙන්න මෙහෙම උස යනවා. ඔන්නෝම උස යනවා. වට ගාන වැඩි කරොත්. මේ විදිහට අන්න මෙහෙම වෙනවා. වට ගාන වැඩි කරොත් ඒ කියන්නේ වෝල්ටීයතාවය වැඩි වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් වෙනවා වට ගාන වැඩි කරොත්, දිග වැඩි කරොත්. දඟරේ දිග වැඩි කරොත් මෙහෙම වෙනවා. වෝල්ටීයතාවය වැඩි වෙනවා. දැන් වෝල්ටීයතාවය වැඩි. ඔන්න ඔහොම එකක් තමයි හැදෙන්නේ. වට ගාන වැඩි කළොත්. වැඩි කරන්න මේකේ උස වැඩි වෙනවා. උස වැඩි වෙනවා කියලා කියන්නේ වෝල්ටීයතාවය වැඩි වෙනවා. වෙනත් කළ හැකි උපක්‍රම තියෙනවා. අපි මුලින්ම කතා කළා මෙන්න මේ ජනකයේදී. මම දාන්නම් පෙන්නන්නම් අපසරයක් බලන්න. මේකෙදී අපි කිව්වා එක වටයක් භ්‍රමණය කළොත් එක තරංගයයි. වට 50ක් භ්‍රමණය කළොත් තරංග 50යි. වට 100ක් භ්‍රමණය කළොත් මොකද වෙන්නේ? තරංග 100යි. වට 1000ක් භ්‍රමණය කළොත් තරංග 1000යි. එහෙනම් දැන් අපි දන්නවා මේ ජනකයේ මේකේ තරංග හතරක් හැදිලා තියෙනවා එක වටයක් භ්‍රමණය කරන විට. දැන් මේකේ අපිට සංඛ්‍යාතය හර්ට්ස් 4යි. එක වටයකට හර්ට්ස් 4යි. අපිට තවදුරටත් මේකේ සංඛ්‍යාතය වැඩි කරගන්න ඕන අපි මොකද කරන්නේ? මේ ජනකේ අපි දන්නා දැන් ගෙදර තියෙන ජනකයක්. උදාහරණයක් වශයෙන් ගත්තම තමන්ගේ ගෙදර තියෙන විදුලි ජනකයක්. මේ විදුලි ජනකයේ සංඛ්‍යාතය මදි. සංඛ්‍යාතය වැඩි කරගන්න ඕන අපිට. මොකද්ද කළ හැක්කේ? දැන් එක දරුවෙක් උත්තර දුන්න වට ගාන වැඩි කරනවා කියලා. වට ගාන වැඩි කරාම අපි කිව්වා වෝල්ටීයතාවයයි වැඩි වෙන්නේ. තරංග ගාන වැඩි වෙන්නේ නැහැ. තරංග ගාන වැඩි කරන්න ඕන නැත්නම් සංඛ්‍යාතය නිශ්චිත කාලයක් තුලදී අපි හිතමු උදාහරණයක් වශයෙන් තප්පරයක් තුලදී හැදෙන තරංග ගණන වෙනස් කරගන්න ඕන අපට. මොකද්ද කළ හැකි උපක්‍රමය? කාටවත් දැනෙන්නේ නැද්ද? එන්නේ නැද්ද උත්තරේ?
අපි සංඛ්‍යාතය වැඩි කරගන්න ඕන නම් මේකේ වේගය වැඩි කරොත් මොකද වෙන්නේ? ජනකී කැරකෙන භ්‍රමණය වෙන වේගය වැඩි කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔව් very good. දැන් එක්කෙනෙක් උත්තර දුන්නා මං කියන කලින්. මැග්නට් එක කැරගෙන වේගය වැඩි කරනවා. වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනවා. භ්‍රමණය වෙන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තප්පරයකදී එක වටයක් කැරකුණොත් මේකේදී තරංග 4යි. තප්පරයකට වට දෙකක් කැරකුණොත් තරංග 8යි. ওই විදිහේ එක වටයකට තරංග 4 බැගින් එහෙමනම් අපි මේක වට 10ක් කැරකුණොත් සංඛ්‍යාතය හර්ට්ස් 40ක්. නේද? ওই විදිහේ එහෙනම් විදුලි ජනකයක ලියා ගන්න යටින් විදුලි ජනකයක සංඛ්‍යාතය වෙනස් කළ හැකි උපක්‍රම විදුලි ජනකයක සංඛ්‍යාතය වෙනස් කළ හැකි උපක්‍රම විදුලි ජනකයක සංඛ්‍යාතය වෙනස් කළ හැකි උපක්‍රම පළවෙනි එක තමයි චුම්බකයේ ද්‍රව ගණන වෙනස් කිරීම චුම්බකයේ ද්‍රව ගණන වෙනස් කිරීම චුම්බකයේ ද්‍රව ගාන වෙනස් කිරීම දෙවෙනි එක තමයි ජනකයේ වේගය වෙනස් කිරීම ජනකයේ වේගය වෙනස් කිරීම ජනකයේ වේගය වෙනස් කිරීම ඊළඟට ලියා ගන්න ජනකයේ වෝල්ටීයතාවය වෙනස් කළ හැකි උපක්‍රම ජනකයේ වෝල්ටීයතාවය වෙනස් කළ හැකි උපක්‍රම සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන් වගේම වෝල්ටීයතාවයත් වෙනස් කරන්න පුළුවන් නේ එහෙනම් යටින් ලියා ගන්න විදුලි ජනකයක වෝල්ටීයතාවය වෙනස් කළ හැකි උපක්‍රම පළවෙනි ක්‍රමය තමයි ඒත් වේගය වැඩි කරලා පුළුවන් වේගය වැඩි වෙනකොට වෝල්ටීයතාවය වැඩි වෙනවනේ අපි දන්නවා දැන් බයිසිකලයක එහෙම මෝටර් බයිසිකලයක් රේස් කරන්න හෙඩ්ලයිට් වල එළිය වැඩි වෙන්නේ ආලෝකය වැඩි වෙන්නේ ඒ කියන්නේ වේගය වැඩි වෙනකොට වෝල්ටීයතාවය වැඩි වෙනවා තවත් උපක්‍රමයක් තමයි පළවෙනි එක තමයි භ්‍රමණය වන වේගය වැඩි කිරීම එතකොට වෝල්ටීයතාවය වැඩි වෙනවා ඊළඟ එක තමයි ඔත ඇති දඟරවල වට ගණන වැඩි කිරීම ඔත ඇති දඟරවල වට ගාන වැඩි කිරීම දඟර දිග කිරීම එහෙනම් වෝල්ටීයතාවය වැඩි කරන්න උපක්‍රම දෙකක් අපි කිව්වා එකක් තමයි දඟරවල වට ගාන වැඩි කිරීම ඊළඟ එක තමයි චුම්බකයේ භ්‍රමණය වන වේගය වැඩි කිරීම කලින් කිව්වේ මේ සංඛ්‍යාතය වැඩි කරන්න මොකද්ද වට වේගයද නෑ කලින් චුම්බකයේ දැව ගාන වෙනස් කළේ ඔව් ද්‍රව ගාන වෙනස් කිරීමෙන් සංඛ්‍යාතය වැඩි වෙනවා එතකොට මම ආයෙත් කියන්නම් සංඛ්‍යාතය වැඩි කරන්න උපක්‍රම දෙකක් අපි කිව්වා එකක් තමයි වේගය වැඩි කිරීම චුම්බකයේ ද්‍රව ගාන වැඩි කිරීම සංඛ්‍යාතය වැඩි කළ හැකි උපක්‍රම තමයි චුම්බකයේ ද්‍රව ගාන වැඩි කිරීම වේගය වැඩි කිරීම ඊට පස්සේ සංඛ්‍යාතය ගන්නස තප්පරයට මේ යන තරංග ගානනේ ඔව් සංඛ්‍යාතය කියන්නේ තප්පරයට වෙනස් වෙන වාර ගාන තරංග ගාන ඒ කියන්නේ තප්පරයක් තුලදී හර්ට්ස් 50ක් තරංග 50ක් නම් අපි කියනවා සංඛ්‍යාතය හර්ට්ස් 50යි කියලා. මනින්නේ හර්ට්ස් වලින් සම්මත ඒකකයේ තමයි තප්පරයට හර්ට්ස්. තප්පරයට හර්ට්ස්. ඊළඟ තප්පර දැන් ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියේ සංඛ්‍යාතය තප්පරයට හර්ට්ස් 50යි. බලන්න ඔය විදුලි උපකරණ ඕනම එකක් අරගෙන. ඔයාලගේ දැන් බල්බ් එකක් ගත්තත් මෝටරයක් ගත්තත් ඕනම එකක ලියලා තියෙනවා 50යි හර්ට්ස් කියලා ලියලා තියෙනවා. ඒක තප්පරයට තමයි සම්මත ඒකකේ තප්පරයට හර්ට්ස් 50යි. එතකොට සංඛ්‍යාතය වෙනස් කළ හැකි උපක්‍රම තමයි ද්‍රව ගණන වැඩි කිරීමෙන් සහ වේගය වැඩි කිරීමෙන්. එහෙමනම් අපි දන්නවා ওই විදුලි බලාගාරවල තියෙනවා විදුලි ජනකවල වේගය වෙනස් වෙන්න දෙන්න බෑ.
දැන් අපි දන්නවා විදුලි ජනක කරකවන්නේ ජලයෙන්නේ. ටර්බයින් හයි කරලා ජල විදුලියෙන් තමයි කරකවන්නේ. ජලයෙන් වගේන්නේ කරකවන්නේ. ඉතින් අපි දන්නවා වැස්ස අඩු කාලෙට ජලය අඩුයි. ජලය අඩු වුණොත් වේගය අඩු වෙන්න දෙන්න බෑ. අඩු වුණොත් මොකද වෙන්නේ? වේගය අඩු වුණොත් සංඛ්‍යාතය වෙනස් වෙනවා. සංඛ්‍යාතය වෙනස් වුණොත් ඔක්කොම වෙනස් වෙනවා. මොකද මෝටර වල කැරකෙන වේගය වෙනස් වෙනවා. ඒතර ඔය ගෙවල් වල තියෙන ෆෑන්, මෝටර්, යන්ත්‍ර සූත්‍ර ඒ හැම එකකම වේගය වෙනස් වෙනවා. ෆෑන් වල වේගය වෙනස් වෙනවා. මෝටර් සියලුම මෝටර වල වේගය වෙනස් වෙනවා. යන්ත්‍ර සූත්‍ර සියල්ල ඉවරයි. ඒ නිසා සංඛ්‍යාතය වෙනස් වෙන්න දෙන්න බෑ. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් ඔය කම්පියුටර් වලත් මදර් බෝඩ් එකට සමහර තැන් වලට AC සංඛ්‍යාතය දීලා තියෙනවා 50 Hz. මේ සංඛ්‍යාතය වෙනස් වුණ ගමන් ඒවත් පිස්සු කෙල්ලනවා. DC වගේම AC දීපු තැන් තියෙනවා. ඒ නිසා සංඛ්‍යාත වෙනස් කරන්න බෑ. එහෙනම් විදුලි බලාගාර වල තියෙන විදුලි ජනක හැමදාම එකම වේගයෙන් භ්‍රමණය කළ යුතුයි. ඒවා වෙනස් කරන්න බෑ වේගය. වැස්ස පායනවා වතුර නෑ කියලා හිමින් කරකවන්න බෑ. මොකද කරන්නේ? වැස්ස වතුර මදි නම්. වතුර මදි නම් ජනකේ නවත්තලාම දානවා. ඒක ආයි ස්ටාර්ට් එකේ තියන්න බෑ. වේගය මදි නම් අඩු කර නවත්තලාම දානවා මිසක හිමින් කරකවන්න බෑ. හිමින් කරකැවුවොත් එම සංඛ්‍යාත වෙනස් වෙනවා. සංඛ්‍යාත වෙනස් වුණොත් විදුලි බල පද්ධතිය ඔක්කොම වෙනස් වෙනවා. ඒ නිසා වේගය එකම වේගයෙන් තියන්න ඕන සියලුම විදුලි ජනකවල සංඛ්‍යාතය එකම වේගයෙන් තියාගන්න ඕන නිසා. හැබැයි එක එක ජනකවල චුම්බක ද්‍රව ගණන වෙනස්. සමහර ජනකවල චුම්බක ද්‍රව 12යි, සමහර ඒවා 16යි, 20යි, 24යි එහෙම තියෙනවා. එක එක විදුලි අපි ගත්තොත් දැන් ඔය ලංකාව වටේම තියෙනවා විදුලි බලාගාර ගොඩක්. උකුවල, බෝවතන, රන්දනිගල, රන්ටැඹේ ඔය වගේ තියෙනවානේ. මේ එක එක ස්ථානවල තියෙන විදුලි ජනක සමාන නැහැ. සමහර ඒවාගේ ද්‍රව ගණන වෙනස්. 8, 12, 16, 24, 20 ඔය වගේ තියෙනවා. ඉතින් මේ ද්‍රව ගාන අනුව භ්‍රමණය කළ යුතු වේගයත් වෙනස්. ඒක ගණනය කරලා වේගය කැල්කියුලේට් කරලා ගන්න ඕන. හරියම එකම වේගෙට තියන්න ඕන. ඔක්කොගේම එතකොට එමනම් සංඛ්‍යාතේ 50කට වෙන්න ඕන. 50ට වැඩි වෙනස් කරන්න බෑ කිසිම තැනක. වෙනස් කළොත් ගිනි ගන්නවා. හරිද? එතකොට අපි දන්නවා මේකේ ද්‍රව ගණන වෙනස් කිරීමෙන් සංඛ්‍යාතය වෙනස් වෙනවා. වේගය වෙනස් කිරීමෙන් සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි ලියාගත්ත වෝල්ටීයතාවය වෙනස් කළ හැකි උපක්‍රම. මොනවද? එකක් තමයි වේගය වෙනස් කිරීමෙන්. ඒතුළු වේගය වෙනස් කිරීමෙන් දෙකක් වෙනස් වෙනවා. ද්‍රව ගානත් වෙනස් වෙනවා. වේගය වෙනස් කිරීමෙන් සංඛ්‍යාතයත් වෙනස් වෙනවා. වෝල්ටීයතාවයත් වෙනස් වෙනවා. වෝල්ටීයතාවය වෙනස් කරන්නත් බෑ. එහෙනම් වේගය වෙනස් කරොත් වෝල්ටීයතාවය වෙනස් වෙනවා. ඒ වගේම තමයි වේගය වෙනස් කළොත් සංඛ්‍යාතය වෙනස් වෙනවා. දැන් වෝල්ටීයතාවය වෙනස් කළ හැකි උපක්‍රම දෙකක් අපි කිව්වා. එකක් තමයි දඟරවල ඔත ඇති දිග වට ගාන වෙනස් කිරීම. දඟරවල වට ගාන වෙනස් කිරීම, දෙවෙනි එක වේගය වෙනස් කිරීම. ওই දෙකෙන්ම වෝල්ටීයතාවය වෙනස් වෙනවා. පැහැදිලි නේද හැමෝටම? right. ඊළඟට අපි ලියාගමු ධාරාව වෙනස් කළ හැකි උපක්‍රම. විදුලි ධාරාව වෙනයි වෝල්ටීයතාවය වෙනයි. ධාරාව නැත්නම් ක්ෂමතාවය දෙකම හරි. පිටවන ක්ෂමතාවය වොට් ගාන මෙගාවොට් වලින් පිට වෙන්නේ ලොකු ජනකවල. වොට් ගාන කිලෝවොට් ගාන. ජවය ඔය ඔක්කොම එක. ජවය වෙනස් කළ හැකි උපක්‍රම. කොහොමද ජවය වෙනස් කරන්නේ? දන්නවද? කියන්න පුළුවන්ද කියන්න බලන්න. ජවය වෙනස් කරන්නේ කොහොමද? නැත්නම් ධාරාව වෙනස් කරන්නේ කොහොමද? ජනකේ විදුලි බලාගාරවලදී විදුලි ජනරේටර් මොනවා වගේද? ධාරාව වෙනස් කරගන්න පුළුවන් ඔතලා තියෙන කම්බි වල මහත වෙනස් කිරීම. මේ දඟරේ ඔතලා තියෙන
කම්බිය වල මහත වෙනස් කරනවා. මේකේ මේ කම්බියේ මහත වෙනස් කිරීමෙන් ධාරාව සහ ක්ෂමතාවය වෙනස් කරගත හැකියි. ඕක තමයි තියෙන එකම උපක්‍රමය. දඟරවල මහත වෙනස් කිරීමෙන් ධාරාව වෙනස් කරගත හැකියි. මහත වැඩි කරන්න ධාරාව වැඩි වෙනවා. ක්ෂමතාවෙත් එහෙමයි. ක්ෂමතාවය නැත්නම් ජවය ඔක්කොම වැඩි වෙන්නේ මහත වෙනස් කිරීමෙන්. right. දැන් අපි ගොඩක් දේවල් කතා කරා. දැන් පුළුවන් ඕගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් ගැටලු අහන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. තේරුම් නැත්නම් තියෙනවා. දැන් ආයේ පාඩම මම තවදුරටත් ඉස්සරහට තව ටිකක් කරමුද ඇද්ද? දැන් 8යි වෙලාව. පැය එකමාරයි අපි කළේ. 8:00 වෙනකල් කරමුනේ. ඒකනේ. දැන් මම ඔයගලන්ට ටියුට් එක දැම්මා. ඒ ටික අරගෙන ලියා ගන්න පුළුවන් නම් වඩාම හොඳයි ඔය පොතේ. ඊට පස්සේ හරි. දැන් අපි කතා කරන්න යන්නේ ඊට වඩා ටිකක් වෙනස් පාඩමක්. මේකෙම තවදුරටත් ටිකක් වර්ධනය කරලා මම කරන්න යන්නේ. දැන් මේ විදුලි ජනකවල අපි කිව්වා සම්බන්ධකම් ඇති කරනවා කියලා ස්ටාර් ඩෙල්ටා විදියට මේ විදියට මේ තියෙන්නේ ස්ටාර් ඩෙල්ටා මේක ඩෙල්ටා මේක ස්ටාර් මේ ස්ටාර් ඩෙල්ටා ක්‍රමයට සම්බන්ධතාවය ඇති කරාට පස්සේ මේකේ එන සැපියුම අපි ගත්තාන් පස්සේ විදුලි බලාගාරවල ඉඳලා විදුලිය එනකොට මෙන්න මෙහෙමයි බලන්නකෝ මේ තියෙන්නේ ස්ටාර් කනෙක්ෂන් එකක දැන් ඉන්න පොඩ්ඩක් right මේක ගමුකෝ මේ තියෙන්නේ ඩෙල්ටා කනෙක්ෂන් එකක අපි ගත්තාන් පස්සේ මෙන්න මෙතන මම අඳින්නම් මෙන්න මේ අතර සම්බන්ධතාවය මේ තියෙන්නේ මේක නිව්ට්‍රල් එකයි ස්පේස් එකයි අතර මේකට අපි කියනවා VP කියලා VP ඇඳලා ලියා ගන්න මේක VP කියලා අපි කියනවා VP කියලා කියන්නේ ස්පේස් වෝල්ටේජ් කියන්නේ මේ තියෙනවා ලියන්න එපා මේ අකුරු මන් ලියනවා විතරක් ලියන්න ඔය කළු පාටින් තියෙනවා ලියන්න එපා ඔතන VP ඒ වගේම මේ දෙන්න අතර ස්පේස් දෙකක් අතර මේ මම රතු පාටින් ලියනවා විතරක් ලියන්න රතු පාටින් ලියනවා සහ නිල් පාටින් ලියනවා මේකට අපි කියනවා ස්පේස් දෙකක් අතරනේ ස්පේස් දෙකක් අතර සැපයුමට අපි කියනවා VL කියලා VL කියලා කියන්නේ ඔතන ඊට පස්සේ මේ දෙන්න අතරේ ස්පේස් දෙකක් මෙතනක් තියෙන්නේ එතන මොකද එතනත් VL හරි ඒතර ඕනෑම ස්පේස් දෙකක් අතර මේ සෙකන්ඩරි කියලා ඒවා ලියා ගන්න එපා මේක විතරයි අඳින්නේ ඕගොල්ලෝ මෙන්න මේ ටික විතරක් අඳගන්න මේ ටික විතරක් අඳගන්න මම මේ රතු පාටෙන් කවුන්ට් කරපු ටික ඔය ස්ටාර් කනෙක්ෂන් එකක ඕනෑම කලා අග්‍ර දෙකක් අතර සැපියුම අපි හඳුන්වන VL කියලා. VL කියලා කියන එකේ දිග වචනේ තමයි line voltage. මම ලියන්නම් යට මෙතන line voltage. line voltage.
ලයින් වෝල්ටේජ් කියන්නේ සිංහලෙන් කියනවා කලා වෝල්ටීයතාවය කියලා. කලා වෝල්ටීයතාවය. VL කියන්නේ ලයින් වෝල්ටේජ්. ඊට පස්සේ VP කියන්නේ phase voltage. VP කියන්නේ phase voltage. මම මේ පැත්තෙන් ලියන්නම් මෙතනම ලියන්නම්. VP සමානයි phase voltage. phase voltage සිංහලෙන් කියනවා මම මෙතන වැරද්දුවා එකක්. phase voltage කියන්නේ කලා වෝල්ටීයතාවය. මම වැරද්දපු එක මම හදන්නම්. කලා වෝල්ටීයතාවය. කලා වෝල්ටීයතාවය. කලා වෝල්ටීයතාවය කියන්නේ ඊට පස්සේ මෙතන මේක වැරදි. ඔන්න මම කැපුවා ඉරකින්. මේක කලා නෙවෙයි. ලයින් වෝල්ටේජ් කියලා කියන්නේ සිංහලෙන් කියනවා මං වෝල්ටීයතාවය. මට සිංහල නම වැරදුනා. මම ලියන්නම් ආයෙත් මෙතනින්. මං වෝල්ටීයතාවය. මං වෝල්ටීයතාවය. හරි නේද? පැහැදිලි? එතකොට VP කියන්නේ phase voltage නැත්නම් සිංහලෙන් කියන කලා වෝල්ටීයතාවය කියලා. VL කියන්නේ line voltage නැත්නම් ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනවා මං වෝල්ටීයතාවය කියලා. එතකොට මේ දෙන්න අතර සම්බන්ධතාවය මේ VP සහ VL අතර සම්බන්ධතාවය අපි හඳුන්වනවා ලියා ගන්න VL සමානයි මූල 3යි VP. මට කම්පියුටරේ ලියන්න බෑ. මෙතන VL සමානයි මූල 3යි VP. VP අපි මෙතන VP L අකුර ටික පොඩියට මේ මෙතන මූල 3යි. මූල 3යි. කොහොමද මූල 3 ලියන්නේ මම? මෙතන ඇතුළත 3. හරි නේද? VL සමානයි මූල 3යි VP කියන සූත්‍රයෙන් හදන්න පුළුවන්. right. දැන් අපි දන්නවා ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියේ කලා වෝල්ටීයතාවය නැත්නම් නිවාස වලට දීලා තියෙන වෝල්ටීයතාවය 230යි වෝල්ට්. VP සමානයි 230යි වෝල්ට්. කලා වෝල්ටීයතාවය 230යි. ඒ කියන්නේ ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියේ VP සමානයි 230යි වෝල්ට්. 230යි වෝල්ට් නේ. ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියේ කලා වෝල්ටීයතාවය 230යි වෝල්ට්. හරි. මට දැන් සොයලා කියන්න ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියේ කලා දෙකක් අතර වෝල්ටීයතාවය නැත්නම් VL මං වෝල්ටීයතාවය කීයද? කැල්කියුලේටරේ භාවිත කරන්න පුළුවන්. ඉක්මනින් හදලා උත්තරේ දාන්න.
කැල් එක දෙන නිසා පුළුවන් කැල් එක යූස් කරන්න. එක්කෙනෙක් දැම්ම අනිත් අය නෑ තාම. කො දෙන්නයි. අනිත් අය දන්නේ නැද්ද? තේරුන්නේ නැද්ද? හදන්න. දැන් නැත්තම් කම්පියුටරේ ෆෝන් එක ඔන් කරලා තියලා ගිහිල්ලාද කොහේ හරි? කතා කරන්නේ නැහැ මට මූණ පේන්නේ නැහැ නේ. ඊළඟ දවසේ වීඩියෝ කොන් කරලා තියන්න කියන්නේ. ඉක්මනින් හදන්න. දැන් ඉන්නවා 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා දෙන්නයි උත්තර දෙන්න. තුන් දෙනයි. 4 දෙනයි. හරි. very good. හොඳයි. ඔක්කොම මේ වගේ දැන් දාපු ඔයාගේ හරි 398.3.7ක් 8ක් වගේ මේක සාමාන්‍ය අපි ආසන්න පූර්ණ අගයට වටේට ගත්තම මේක අපි කියන්නේ 400යි කියලා. එhmenan මතක තියාගන්න ලංකාවේ ජාතික දිවිබල පද්ධතියේ කලා වෝල්ටීයතාවය 230 වෝල්ට් මං වෝල්ටීයතාවය 400යි වෝල්ට් කියලා තමයි අපි කියන්නේ 398 දශම ගාණක් කියන එක අපි ඔක 400 කියලා තමයි ගන්නෙ. ආසන්න පූර්ණ අගයට වටේට ගත්තම 400යි වෝල්ට් කියලා කියන්නේ. එතකොට විභාගකට දෙනවා මේ වගේ කලා වෝල්ටීයතාවය දීලා මං වෝල්ටීයතාවය දීලා ඔය දෙකෙන් එකක් දීලා අනිත් එක හොයන්න. ඒතර ඔය සූත්‍රය මතක තියාගන්න. දැන් අද ඔක කොලයක ලොකුවට ලොකු කරලා ලියන්න VL සමානයි මූල 3යි VP කියන එක බිත්තියේ පේන තැන කලව ගන්න ඕනේ. එතකොට මේ විභාගයට අනිවාර්යෙන් ගොඩක් දුරට එනවා. ගොඩක් අවුරුදු වල ඇවිල්ලා තියෙනවා මේක කලින්. VL සමානයි මූල 3යි VP. එතකොට VL කියන්නේ මොකද්ද? VP කියන්නේ මොකද්ද කියන එක යටින් සටහන් කරලා තියන්න. කාමරයට ඇතුළු වෙනකොට හොඳට පේන්න ඕක ලියලා තියන්න. ඒ වගේම තමයි ඊළඟට තව චුට්ටක් තියෙන එකත් කරලා අපි ඉවර කරමු. මේ අපි කතා කරේ ඩෙල්ටා කනෙක්ෂන් ස්ටාර් කනෙක්ෂන් එකේ. ඕක ඩෙල්ටා කනෙක්ෂන් එකේදී VL සමානයි VP. මොකද ඒකේ නියුට්‍රල් එකක් නැහැ. මේකේදී ඩෙල්ටා කනෙක්ෂන් එකේදී මේ ඔක්කොම VL තියෙන්නේ. මේ ඔක්කොම VL නා. මේ දෙන්න අතර VL. ඩෙල්ටා එකත් ඇඳලාම ලියා ගන්නකො. මෙතන ආගේ VL. මේක VL. ඒ වගේම මෙතනත් VL. මේකත් VL. මේ දෙන්න අතරත් VL. VL විතරයි තියෙන්නේ. ඔකේ VP නැහැ. VL. ඒ වගේ මෙතනත් VL. හරි. ඩෙල්ටා කනෙක්ෂන් එකේ VL විතරයි තියෙන්නේ. මේ ඩෙල්ටා කනෙක්ෂන් එකේදී අපි කියන්නේ කොහොමද VL සමානයි VP කියලා තියන්නේ. VL සමානයි VP. VL සමානයි VP. VL සමානයි VP. නමුත් ධාරාව ගැන අපි කතා කරනවා. එතකොට අපි කියනවා IL සමානයි මූල 3යි IP. මූල 3යි
IP. IL සමානයි මූල 3යි IP. ඒ ඩෙල්ටා කනෙක්ෂන් එකේදී IL සමානයි මූල 3යි IP. හරි. ඔය ඩෙල්ටා කනෙක්ෂන් එකේදී අපි ස්ටාර් කනෙක්ෂන් එකේදී IL සමානයි IP. IL සමානයි IP. ඔය විදිහට. ඔය ටික ඔක්කොම ලියා ගන්න. දැන් මම ලියා ගන්න ඕන ටික ආපහු සැරයක් කවුන්ට් කරලා තියන්නම්. නිල් පාටෙන් මෙන්න මේ ටික ලියා ගන්න ඕන. මේක ලියන්න ඕන. මේ තියෙන පැත්තේ තමයි මම ලියලා තියෙන්නේ. එතකොට මේක ලියන්න ඕන කොතනටද? මේක ස්ටාර් කනෙක්ෂන් එකට. මේක ස්ටාර් කනෙක්ෂන් එකට එන්නේ. ඒතුළු ස්ටාර් කනෙක්ෂන් එකේ යටින් ලියන්න VL සමානයි මූල 3යි VP IL සමානයි IP. ඔය රවුන්ඩ් කරලා තියෙන්නේ මම. ඩෙල්ටා කනෙක්ෂන් එකේ යටින් ලියන්න VL සමානයි VP IL සමානයි මූල 3යි IP. I කියන්නේ ධාරාව, මන් ධාරාව, කලා ධාරාව. IL කියන්නේ මන් ධාරාව. IP කියන්නේ කලා ධාරාව. ඒවත් ලියා ගන්න යටින් අමතක වෙනවනම් IL කියන්නේ මොකද්ද IP කියන්නේ මොකද්ද ඒ ටික. right මේකට අදාළව MCQ ප්‍රශ්න පත්‍රවල තියෙනවා ප්‍රශ්න. ওই ටිකට සම්බන්ධව අපි ලියලා ඉවරයි නේද? ප්‍රශ්න කීපයක් ගමු. පේපර් වලින්. මකන්නද මේ ටික? තව විනාඩි 10ක් විතර තියෙන අපි පොඩි ටික වෙලාවක් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු. මොන මැකුවා මේ ටික? කවුරු හරි අඳපු නැති අය ඉන්නව තාම කියන්නේ ඉක්මනින්. ලියපු නැති අය ඉන්නවද? මොන මැකුවා? අය මැකුවත් ආය ලියන්නේ. හරි. right දැන් අපි ගමු පේපර් එකක්. පේපර් එකක් අරන් අපි උත්තර හොයමු. MCQ ප්‍රශ්න පත්‍රයක් ගමු. 2015 ප්‍රශ්න පත්‍රයේ තියෙනවද කියන්න මතක නැහැ. මේකේ මෙන්න මේකේ හොයන්න පුළුවන් වෙන්න ඕන දැන්. ඔය දීපු දැනුමෙන් පුළුවන් වෙන රූපේ 37 වෙනි ප්‍රශ්නේ. රූපේ පෙන්වන මේක 2015 A level ප්‍රශ්න පත්‍රයේ 37 වෙනි ප්‍රශ්නේ. රූපේ පෙන්වා ඇති ඩෙල්ටා ආකාරයට සම්බන්ධ කර ඇති තෙකලා විබර හේයි. කලා වෝල්ටීයතාවය හා කලා ධාරාව පිළිවෙලින් කොපමණද? කලා වෝල්ටීයතාවය හා කලා ධාරාව. ඒ කියන්නේ VP සහ IP අහන්නේ. කොහොමද හොයන්නේ? දැන් කලා වෝල්ටීයතාවය කලා ධාරාව උත්තර ටිකක් දීලා තියෙනවා. හොයන්න බලන්න. දැන් මේකේ ධාරාව තීරණය වෙන්නේ දඟරවල ප්‍රතිරෝධීතාවය මත. අභ්‍යන්තර ප්‍රතිරෝධීතාවය මත තමයි ධාරාව තීරණය වෙන්නේ. ඒතර උත්තර හොයන්න 1 2 3 4 5ක් තියෙනනේ උත්තර. ඉක්මනින් කියන්නේ. ගන්න ඕනේ. නැත්නම් මම තව ටිකක් කරනවා. කො තාමනේ තේරුන්නේ නැද්ද? මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මගෙන්.
දැන් ඔක අහලා තියෙන ඩෙල්ටා සම්බන්ධතාවයකදී කලා විබරයේ කියන්නේ මේ පැත්තෙන් මෙතන පෙන්눔 කරලා තියෙන්නේ පිට වෙන තැන. මෙය මෙතන වෝල්ටීයතාවයේ ධාරාව යහන්නේ. අපි කිව්වා මේ වගේ සම්බන්ධයකදී ඩෙල්ටා සම්බන්ධයකදී VL සමානයි VP නේ. VL සමානයි VP. VL සමානයි VP. ඊට පස්සේ IL සමානයි මූල 3යි IP. එක්කෙනෙක් නම් උත්තරේ දාලා තියෙනවා. එක්කෙනෙක් 5, තව එක්කෙනෙක් 3. දැන් මේකේ වෝල්ටීයතාවය නම් පේන්නම තියෙනවා දීලා තියෙනවානේ 400යි කියලා දීලා තියෙනවා. හැබැයි ධාරාව හොයන්නේ කොහොමද? ධාරාව වෙනස් වෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධීතාවය අනුව තමයි ධාරාව හොයන්න ඕනේ මේක. ඔය ලියලා තියෙන ධාරාව වැරදි. අභ්‍යන්තර ප්‍රතිරෝධීතාවය අනුව ධාරාව ගණනය කරලා හොයන්න ඕනේ. එතකොට කොහොමද හොයන්නේ? අපි දන්නවා මේකේ වෝල්ටීයතාවය බලපාන්නේ මෙන්න මේ දඟර දෙකටනේ. මේ දඟර දෙකකට මෙයාගේ සිට මෙන්න මෙතනින්නේ. ඔන්න ඔහොම. මේ අග්‍ර දෙකටනේ. එහෙමනම් මේ අග්‍ර දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ යම් දඟරයක් හරහා ඒ දඟරේ ප්‍රතිරෝධීතාවය දීලා තියෙනවා. එතකොට අපි සූත්‍රයක් දාලා හොයාගන්න ඕනේ. මොකද්ද සූත්‍රය? වෝල්ටීයතාවය දීලා තියෙනවා 400යි වෝල්ට්. ඔන්න උත්තරෙත් කිව්වා මම 400යි. එතකොට 3 4 5 කියන තුනෙන් එකක් තමයි හරියන්න ඕනේ. හැබැයි අපි කොහොමද කොයි එකද කියලා තෝරගන්නේ? දැන් දීලා තියෙනවා සමහර අය 3 දීලා තියෙනවා සමහර අය 4 දීලා තියෙනවා. 3 4 5 5ක් දීලා තියෙනවා නේද? 5 දීපු අයත් ඉන්නවා. 4 දීපු අයත් ඉන්නවා. 3 දීපු අයත් ඉන්නවා. කොයිකද හරි එක? දැන් මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධීතාවය අනුව ධාරාව වෙනස් වෙනවා ගලා යන. මොකද අභ්‍යන්තර ප්‍රතිරෝධීතාවය තීරණය වෙන්නේ කම්බියේ මහත අනුව. මහත අඩු වැඩි වෙනකොටනේ. ඒ නිසා ධාරාව වෙනස් වෙනවා. ඒ නිසා අපි මේකේ වෝල්ටීයතාවය 400 නම් මේක දාන්න ඕනේ මොකේද? ඒක දාන්න ඕනේ ඕම්ගේ නියමයට. මොකක්ද ඕම්ගේ නියමය? V සමාන IR. අන්න රයිට්. V සමාන IR වලට දාන්න ඕනේ. V සමාන IR වලට දාලා අපි I හොයාගන්න ඕනේ. දැන් V දීලා තියෙනවා 400යි කියලා. I දන්නේ නැහැ. R දීලා තියෙනවා. R කීයද? R 10. 10යි ඕම්. එහෙනම් අපි V සමාන IR වලට දැම්මන් පස්සේ I සමානයි V බෙදීම R නේ. ඔව්. I සමානයි V බෙදීම R. එතකොට V කියන්නේ 400යි නම් R කියන්නේ 40 10. 10යි. 400 බෙදීම 10 කියන්නේ 40යි. ඒක උත්තරේ එන්න ඕන පස්වෙනි උත්තරේ. හැබැයි එකනයි දීලා තිබුණු උත්තරේ හරි උත්තරේ. ඇයි අනිත් අයට මොකද? ඕම්ගේ නියමය අමතක වුණාද? හරි උත්තරේ එකනයි දීලා තිබුණේ. අනිත් අය වැරදි උත්තර දීලා තිබුණේ. රයිට්. ඔය එක තැනක්. මම තව එකක් ගන්නම්. තව පැත්තක් ගන්න. එතකොට මේකේ IP හොයන්න කිව්වොත් IP හොයන්න කිව්වොත් අපි ඒක දාන්න ඕන IL සමානයි මූල 3යි IP කියන සූත්‍රයට දාන්න ඕන. ඒ කියන්නේ අපි මේක දාන්න ඕන IL සමානයි මූල 3යි IP. මූල 3යි IP කියන සූත්‍රයට දාන්න ඕනේ. එහෙමනම් දැන් අපි මේකේ දැන් ඔය IL හොයාගත්තානේ. IL IP දෙකම සමානයි.
දැන් IP නේ ඕන වෙන්නේ. දැන් මේ දෙන්න අතර අපි අගේ හෙව්වා කලා වෝල්ටීයතාවය සහ කලා ධාරාව. කලා ධාරාව දහන්නේ. කලා රූපයේ දක්වා ඇති ආකාරයෙන් තෙකලා විබරෙහි කලා වෝල්ටීයතාවය හා කලා ධාරාව පිළිවෙලින් කොපමණද? කලා ධාරාව කියන්නේ IP නේ අහන්නේ. IP එතකොට මේ දෙන්න අතර ගත්තොත් IL මූල තුනයි IP වලට දාන්න ඕනද එතකොට? අපි වැරද්දුවද මම? මූල තුනේ වැඩි කළේ නෑනේ. ආහා ඒක තමයි මෙතන මූල තුන දාන්න ඕනේ. මෙතන මූල තුන දාන්න ඕනේ. එතකොට අපි IL නේ හොයාගත්තේ. IL කියන්නේ 40යි. 40 මූල තුනෙන් වැඩි කළොත් කීය දෙන්නේ? 40 වැඩි කිරීම මූල 3 ඈ 69.2.8ක් විතර යනවා. ඔව් එහෙමනම් 4 තමයි හරියන්න ඕනේ දුනා. සෝරි මම ඕගොල්ලෝ නොමග යවුවා. එතකොට 4ද 3ද හරියන්න ඕනේ. 4නේ. 4. ඔව් 4 වෙනි එක නේද හරියන්න ඕනේ. අපි සූත්‍රය මේකනේ IL සමානයි මූල 3යි IP. IL සමානයි මූල 3යි IP නම් අපි මේ විදිහට හෙව්වොත් ඒ කියන්නේ V සමාන IR වලට දැම්මම පස්සේ අපට ලැබෙන්නේ IL. IP නේ මෙතන අහන්නේ. කලා ධාරාවනේ. IP කියලා කියන්නේ IL සමානයි මූල 3යි IP කින් සූත්‍රයට දැම්මම පස්සේ අපට ලැබෙන්නේ 69.3 කියන එක 400යි 69.3 4 තමයි උත්තරේ එන්න ඕනේ. අපි ඕකේ ඔව් 4 වෙනි උත්තරේ එන්න ඕනේ. 4 නේද එන්න ඕනේ. ඔව් ඔව් රයිට්. හරියනේ. හරි නේද? පැහැදිලිනේ? ඔය විදිහේ ඔය 2015 ප්‍රශ්න පත්‍රේ 16ත් අපි එකක් තව එකක් මම දීලා නවත්තනවා. 2016 ප්‍රශ්න පත්‍රය ගමු අපි. 16 මෙන්න මේක 42 වෙනි ප්‍රශ්නේ. ෆොටෝ එකක් ගහගන්න. නැත්තම් උත්තරේ හොයන්න. ඕක හැදුවම යන්න නවත්තනවා. 42. ඔක 2016 42 වෙනි ප්‍රශ්නේ. තෙකලා මෝටරයක් පණ ගැන තෙකලා විදුලි සැපයීමට සම්බන්ධ කරත මෝටරේ තරුවා දැල් ආකාරයට සම්බන්ධ කරන එක් එක් අවස්ථාවේදී දඟරවල ඇතිවන කලා වෝල්ටීයතාවයේ වෝල්ටේජ් ආගයන් අනුපිළිවෙලින් ස්ටාර් ඩෙල්ටා හරි ප්‍රශ්නයක් නැහැ උත්තර දෙන්න පුළුවන් මෝටරේ ජෙනරේටරේ දෙකම එකයි මෝටරේ කියලා හිතන්න එපා උතන් ජෙනරේටර් එක කියලා දාගන්න ප්‍රශ්නේ අහන්නේ තෙකලා පේරණ මෝටරය පණ ගැන්වීම සඳහා තරුහා දැල් ආරම්භකයක් භාවිතා කරා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම තරු ආකාරයට සම්බන්ධ කරලා ආපහු පණ ගැන්විලා ටික වෙලාවක් ගියාට පස්සේ දැල් ආකාරයට සම්බන්ධ කරනවා. ස්ටාර් වලින් ස්ටාර්ට් කරලා ඩෙල්ටා වලින් රන් වෙනවා. මෙම මෝටරය 400 වෝල්ට් 50 හර්ට් තෙකලා සැපයීමට සම්බන්ධ කර ඇතනම් මෝටරයේ තරු සහ දැල් සම්බන්ධතාවය වන එක් එක් අවස්ථාවලදී එහි දඟරවල ඇතිවන කලා වෝල්ටීයතා අගයන් පිළිවෙලින් තරු අවස්ථාවේදී කලා වෝල්ටීයතාවය මොකද්ද? දැල් අවස්ථාවේදී කලා වෝල්ටීයතාවය මොකද්ද කියලා. අපි දන්නවා තරු අවස්ථාවේදී සම්බන්ධතාවයේ VL සමානයි මූල 3යි VP. VL සමානයි මූල 3යි VP නේ. දැල් අවස්ථාවේදී VL සමානයි VP. දැල් අවස්ථාවේදී VL සමානයි VP නේ. එහෙමනම් අහන්නේ
තරු සහ දැල් සම්බන්ධතාවයේදී තරු අවස්ථාවේදී තරු සහ දැල් සම්බන්ධතාව අවස්ථාවේදී දඟරවල තියෙන කලාපෝල්ටියතාවය. කලාපෝල්ටියතාවය. එතකොට අපි දන්නවා කලාපෝල්ටියතාවය කියන්නේ මෙහෙමනේ තරු අවස්ථාවේදී VL සමානයි මූල 3යි VP නේ. VP. එතකොට මෙතන මූල 3 ආවට පස්සේ මූල 3යි කියන්නේ එහෙමනම් අහන්නේ VP නේ. එහෙමනම් VP සමානයි 400 බෙදීම මූල 3 එන්න ඕනේ. 400 බෙදීම මූල 3 එන්න ඕනේ. දැන් ඔය උත්තරේ දාන හොඳට බලන්න හරිද කියලා. ඇයි මූල බෙදීම? ඇයි සූත්‍රය එන්නේ කොහොමද? තරු අවස්ථාවේදී මෙන්න මේකනේ සූත්‍රය. තරු අවස්ථාවේදී සූත්‍රය තමයි VL සමානයි මූල 3යි VP නේ. එතකොට අහන්නේ VP නේ. VP අහන්නේ. VP යුක්ත කරගන්න ඕන. අපි මෙතන VP නේද අහන්නේ. අවස්ථා දෙකේ දඟලවල කලා වෝල්ටීයතාවය නේ. කලා කියන්නේ අහන්නේ. කලා වෝල්ටීයතාවයන් කියලා කියන්නේ VP. එහෙමනම් VP සමානයි මොකක්ද දෙන්න ඕන? සූත්‍රේ. ඔහොම උත්තර දුන්නට නම් හරියන්නේ නැහැ. ඒකට එන්න ඕන කොහොමද? VP සමානයිනේ. VP සමානයි මොකද්ද? VL බෙදීම මූල 3 නේ. එහෙම නෙවෙයිද? VL බෙදීම මූල 3. නෙවෙයිද? ඕගොල්ලෝ කියන්නේ. මම හරිද වැරදිද? දැන් ඔයගලන්ට තේරෙනවද? දැන් තර්ක කරන්න පුළුවන්. කියන්න ළමයි. හරිද වැරදිද මම? හරි හරි. ඈ? හරි හරි. VP නේ අහන්නේ. VP සමාන මෙතන එකතු කිරීම නෙවෙයි මෙතන මම ගහලා තියෙන වැරදිට එකතු කිරීම. මෙතන සමාන වෙන්න ඕනේ. VP සමානයි මූල 3යි VP නේ. එතකොට දැල් අවස්ථාවේදී අපි දන්නවා VL සමානයි VP. එතකොට 400යි. එතකොට මොකක්ද උත්තරේ? තරු සහ දැල්නේ අහන්නේ පිළිවෙලින්. තරු සහ දැල් අහන්නේ. උත්තරේ මොකක්ද එතකොට? කීයද උත්තරේ? 1 2 1 2 කීක ගොඩක් දාලා තියෙනවා. 2ද උත්තරේ? 2 2 2 2 2 2 3 2 4 ඔක්කොම දාලා තියෙනවා. 2 නේද හරි එතකොට? පැහැදිලි නේද හැමෝටම? ඒ විදිහට අන්නවම උත්තරේ ඔය වගේ තියෙනවා සෑම වසරකම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕගොල්ලෝ පේපර් ටික අරගෙන. හදන්න පුළුවන්ද කියලා බලන්න හරි උත්තරේ හොයන්න පුළුවන්ද කියලා. දැන් අද පාඩමෙන් තේරෙන්න ඕන නේද? හරි. එහෙනම් ඇති නේද? right. තව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් විනාඩි 5ක් දෙන්න. නැත්නම් නවත්තමු. ගැටලු නැත්නම් යන්න පුළුවන්. ඔක්කොටම good night, බුත් සරණයි. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තේරුම් නැත්නම් එහෙනම් හරි. එහෙනම් නැවතුවා.